මෙම වීඩියෝ පටය මගින් අපි අපේ අවධානය යොමු කරමු තාප මිතිය කොටසට. අපි මේ දක්වා උෂ්ණත්වමාන ඒ වගේම ඝන ප්‍රසාරණ යටතේ රේඛීය ශ්‍රේෂ්ඨඵල සහ පරිමාණ ප්‍රසාරණය කතා කරා. ඊට පස්සේ අපි අපේ අවධානය යොමු කරා ද්‍රව ප්‍රසාරණයට. අපේ ඊළඟ අවධානය අපි යොමු කරන්නේ තාප මිතිය කොටසට. තාප මිතිය කොටසට. ඔබ දන්නවා තාපය යනු යම් වස්තු දෙකක් අතර පවත්නා උෂ්ණත්ව වෙනස හේතු කොටගෙන එම එක් වස්තුවක සිට අනෙකට සංක්‍රමණය වන්නා වූ ශක්තිය. නැවතත් පැහැදිලි කිරීමක් කරොත් තාපය යනු යම් වස්තු දෙකක් අතර පවත්නා උෂ්ණත්ව වෙනස හේතු කොටගෙන එක් වස්තුවක සිට අනෙකට සංක්‍රමණය වන්නා වූ ශක්තිය. නැත්නම් තවත් ආකාරයකට කිව්වොත් තාපය යනු පද්ධති දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙක ස්පර්ශව තිබෙන විට ඒවා අතර පවත්නා උෂ්ණත්ව අන්තරය හේතුවෙන් ඇතිවන්නා වූ අන්තර් ක්‍රියාවක් කියලා කියන්නත් පුළුවන්. මොකද උෂ්ණත්ව වෙනස හේතු කොටගෙන ඒවා අතර ශක්ති ගැලීමක් සිදු වෙනවා. අන්තර් ක්‍රියාවක් හේතුවෙන් ශක්ති ගැලීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මෙම තාප ශක්තිය එක්තරා විදිහකට ශක්ති ප්‍රභේදයක් ලෙසම නෙවෙයි ශක්ති සංක්‍රමණ අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද ඒකට හේතුව උෂ්ණත්ව වෙනසක් පැවතීමෙන් තමයි මෙම ශක්ති සංක්‍රමණය සිද්ධ වෙන්නේ. ඒ නිසා ඇතැම් විට මේ ශක්තියක් ලෙස හඳුන්වනට වඩා උචිතයි ශක්ති සංක්‍රමණය වන්නා ක්‍රමවේදයක්. එහෙම නැත්නම් තාපය යනු වස්තු දෙකක් අතර පවත්නා උෂ්ණත්ව වෙනස හේතු කොටගෙන අනෙකට සංක්‍රමණය වන්නා වූ ශක්ති ලෙස අපි අර්ථ දක්වන්න පුළුවන්. මේක ඇත්තටම ශක්ති සංක්‍රමණ අවස්ථාවක්. ශක්ති ප්‍රභේදයකට වඩා මේක ශක්ති සංක්‍රමණ අවස්ථාවක්. අපි අපේ අවධානය යොමු කරමු තාප මිතිය කොටසට. තාප මිතියට. අපි හිතමු පුතා උදාහරණයක් විදිහට කිසියම් වස්තුවක් තියෙනවා. මෙන්න මේ වස්තුව තියෙනවා. මෙන්න මේ වස්තුවට අපි බාහිරින් තාප ශක්ති ලබා දීමක් සිද්ධ කරනවා. ඊට අස්තරින් අපි මෙම වස්තුවට උෂ්ණත්ව වෙනසක් නැත්නම් උෂ්ණත අන්තරයක් පවත්වා ගැනීම යටතේ ශක්ති සංක්‍රමණයට සැලැස්සුවොත් මෙම වස්තුවට අපි එහිදී මෙම වස්තුවට ඩෙල්ටා Q තාප ප්‍රමාණයක් බාහිරින් ප්‍රදානය කරොත් අපට පේනවා එම තාප ප්‍රදානය කිරීම හේතු කොටගෙන වස්තුවේ උෂ්ණත්වය නැමැති භෞතික ගුණය වෙනස් වීමකට ලක් වෙනවා. එහිදී අපි උදාහරණයක් ලෙස ශක්ති ප්‍රදානය කරද්දී ඩෙල්ටා Q 2යි ඩෙල්ටා Q 3යි ඩෙල්ටා Q ලෙස අපි රේඛීය ලෙස මෙම දෙන ශක්ති වැඩි කරමින් මෙම උෂ්ණත්ව වැඩි වීම නිරීක්ෂණය කර අපට පේනවා එහිදී අපි විසින් ප්‍රදානය කරන මෙම ශක්ති ප්‍රමාණයට සමානුපාතිකව වස්තුවේ උෂ්ණත්වය ඉහළ යාමක්. මෙතන ඩෙල්ටා තීටාගේ මම උෂ්ණත්ව වැඩි වීම පාවිච්චි කරනවා. හෝ උෂ්ණත්ව වෙනස නිරූපණය කරනවා. ඒ වගේම ඩෙල්ටා Q ගේ මම බාහිරින් සපයන ශක්තිය නිරූපණය කරනවා. තාප ශක්තිය. මෙන්න මෙතනදී අපට පේනවා දෙන ශක්තිය වැඩි කරනකොට ඊට සමානුපාතිකව වස්තුවේ උෂ්ණත්වය හෙවත් උණුසුම නැමැති භෞතික ගුණය වැඩි වීමක්. උෂ්ණත්වමානයක් භාවිත කොට ඔබ උෂ්ණත්ව වැඩි වීම නිරීක්ෂණය කරොත් පේනවා ලබා දෙන ශක්තියට සමානුපාතිකව එම වස්තුවේ උෂ්ණත්වය නැමැති භෞතික ගුණය වෙනස් වීමකට ලක් වෙනවා. මෙන්න මෙතනදී මේට අනුරූප සමානුපාතිකත්ව නියතයක් අපට දාන්න පුළුවන් කැපිටල් C වරක් ඩෙල්ටා තීටා කියලා. මේ C අපි උක්ත කරොත් ලියන්න පුළුවන් ඩෙල්ටා Q බෙදීම
ඩෙල්ටා තීටා. ඒකකයේ ආදේශ කරොත් Q ශක්තියමයි ඉන්නේ ජූල් කියන ඒකකයේ. අපි උෂ්ණත්ව වැඩිවීම අවශ්‍ය නම් සෙල්සියස් වලින් හෝ නැත්නම් කෙල්වින් ඒකකේ පාවිච්චි ගන්න පුළුවන්. ඔබ මෙතන සෙල්සියස් දැම්මොත් එන්නේ ඒකකේ ජූල් සෙල්සියස් අංශකයට හෝ ජූල් කෙල්විනයට වලින් මයින්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි අර්ථයක් වෙන මේ C හඳුන්වනවා ඉහත වස්තුවේ තාපධාරිතාව කියලා. වස්තුවේ තාපධාරිතාව. තාපධාරිතාව. ඒ අනුව මෙතනින් අපට අවශ්‍ය නම් මේ සමීකරණය සම්මත සමීකරණයක්සේ පාවිච්චි කරන්න පුළුවන් ඩෙල්ටා Q සමානයි C වරක් ඩෙල්ටා තීටා ලෙස. මේක සම්මත සමීකරණයක් ඔබට භාවිත කළ හැකියි. ඒ අනුව තාපධාරිතාව යනු මෙම සමීකරණ දිහා බලුවම අපට නිගමනය කරන්න පුළුවන් ඒ තමයි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැන්වීම සඳහා වස්තුවට ලබා දිය යුතු තාප ශක්ති ප්‍රමාණය. නැත්නම් කියන්න පුළුවන් වස්තුවක උෂ්ණත්වය කෙල්වින් 1කින් ඉහළ නැන්වීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය අපි හඳුන්වනවා එම වස්තුවේ තාපධාරිතා විදියට. තාපධාරිතා විදියට. අපි පොඩි නෝට් එකක් ලියමු. ලියා ගන්න. තාපය යනු පද්ධති නෝට් එකක් ලියමු. ප්‍රධාන මාතෘකාව තාප මිතිය පොඩි නෝට් එකක් ලියා ගන්න. තාපය යනු පද්ධති දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙක ස්පර්ශව තිබෙන විට ඒවා අතර පවත්නා උෂ්ණත්ව අන්තරය හේතු කොටගෙන ඇතිවන්නා වූ අන්තර් ක්‍රියාව ලෙස හැඳින්විය හැකි අතර මෙය යම් වස්තු දෙකක් අතර පවත්නා උෂ්ණත්ව වෙනස හේතු කොටගෙන එක් වස්තුවක සිට අනෙකට සංක්‍රමණය වන්නා වූ ශක්තියයි. මෙම ශක්තිය වස්තුවකට පිටතින් සැපයූ විට එහි උෂ්ණත්වය ඉහළ යන අතර මෙම උෂ්ණත්ව නැග්ම ලබා දෙන තාප ප්‍රමාණයට සමානුපාතිකව හැසිරෙන බව පෙනේ. අලුත් ඡේදක ලියන්න. වස්තුවක උෂ්ණත්වය කෙල්වින් 1කින් ඉහළ නැන්වීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය වස්තුවේ තාපධාරිතාව ලෙස හැඳින්වේ. මෙන්න මේ තියෙන ටික ලියා ගන්න. මේ කැපිටල් C අපි හඳුන්වනවා
වස්තුවේ තාපධාරිතාව කියලා. ඔය ටික ලියා ගන්න. නෝට් එක ලියන්න කාලෙ මදි නම් වීඩියෝව තාවකාලිකව නතර කරලා ඔබට පුළුවන් අවශ්‍ය කාලය ලබාගෙන හිමීට නෝට් එක අඩුපාඩු හදා ගන්න. ඊට පස්සේ මම යනවා තවත් අර්ථ දැක්වීමට ඔබ කවුරුත් දන්න විශිෂ්ටතාවධාරිතාව නැමැති අර්ථ දැක්වීම. විශිෂ්ටතාවධාරිතාව. අපි බලමු මොකක්ද විශිෂ්ටතාවධාරිතාව කියන්නේ කියලා. කිසියම් M ස්කන්ධයකට අපි බාහිරින් තාප ශක්ති ලබා දෙනකොට එහි උෂ්ණත්ව වැඩිවීමක් සිදු වෙන පුළුවන් ඩෙල්ටා තීටාගෙන්. එම නිසා M ස්කන්ධයක උෂ්ණත්වය ඩෙල්ටා තීටාගෙන් ඉහළ නංවන අපි දීපු තාප ශක්තිය M ස්කන්ධයක උෂ්ණත්වය ඩෙල්ටා තීටාගෙන් ඉහළ නංවන්න ලබා දුන් තාපය අපට ලියන්න පුළුවන් ඩෙල්ටා Q කියලා. එම නිසා මෙතනදී අපි සෙල්සියස් එකක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා ලබා දුන් තාපය ලියන්න පුළුවන් මෙම ඩෙල්ටා Q අපි ඩෙල්ටා තීටාගෙන් බෙදමු. එම නිසා තව ලියන්න පුළුවන් සෙල්සියස් එකක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා අපි මෙතන M ස්කන්ධයකට දුන්නේ කිලෝග්‍රෑම් එකක් සඳහා අවශ්‍ය තාපය ලියන්න පුළුවන් අපට මෙම ඩෙල්ටා Q ඩෙල්ටා තීටා බෙදන්න ඕන එහි ස්කන්ධය සිම්පල් M දෙන්න. මෙන්න මේ අනුපාතය අපි හඳුන්වනවා වස්තුවේ විශිෂ්ටතාවධාරිතාව කියලා. වස්තුවේ විශිෂ්ටතාවධාරිතාව. මේ අපි සිම්පල් C සංකේතයෙන් ඉදිරිපත් කරනවා. ඒ අනුව සිම්පල් C සමානයි ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා තීටා වරක් සිම්පල් M. මේක හරස් වැඩි කරලා අපිට හදා ගන්න පුළුවන්. ඒ අනුව ඩෙල්ටා Q සමානයි M සිම්පල් C වරක් ඩෙල්ටා තීටා කියලා සම්බන්ධයක්. මේක ඔබට පුරුදු ගණදෙනු කරලා තියෙන සමීකරණයක්. මේ සිම්පල් C මගින් අපි විශිෂ්ටතාවධාරිතාව නිරූපණය කරනවා. විශිෂ්ටතාවධාරිතාව අර්ථ දක්වන්නේ පදාර්ථ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් එකකින් ඉහළ නැන්වීමට අවශ්‍ය කරන තාප ශක්තිය විදිහට උපමාතෘකාවක් ලියන්න විශිෂ්ටතාවධාරිතාව කියලා. ලියාගෙන අර්ථ දැක්වීම යම් ද්‍රව්‍යකින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය කෙල්වින් එකකින් ඉහළ නැන්වීමට අවශ්‍ය තාප ප්‍රමාණය කෙල්වින් එකකින් ඉහළ නැන්වීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව ලෙස හැඳින්වේ. එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව ලෙස හැඳින්වේ. විශිෂ්ට තාපධාරිතාව. එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව ලෙස හැඳින්වේ.
උදාහරණයක් විදිහට අපි ජලය ගත්තොත් ජලය සඳහා විශිෂ්ට තාප ධාරිතාව 4200ක් විතර ඒකකයේ ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. ඒ වගේම පිරිසිදු අයිස් ගත්තොත් අයිස් සඳහා විශිෂ්ට තාප ධාරිතාව 2100ක් විතර ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනට. ඒ කියන්නේ ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් එකකින් ඉහළ නංවන්න ජූල් 4200ක් විතර අවශ්‍යයි. එම ජලයම ඝන අවස්ථාවට පත් වූ පසු ඝන අවස්ථාවේ පෙනෙන විශිෂ්ට තාප ධාරිතාව වෙනස් වන බව පේනවා. පදාර්ථමය ව්‍යුහයේ හට ගැසීම අනුපිහිටන ආකාර අනුව එහි ගැප් වෙන ගබඩා කරගත හැකි ශක්ති ගබඩා කර ගැනීමේ හැකියාවේ වෙනසක් වන බව පේනවා. ජල අවස්ථාවේ 4200ක ශක්තියක් අවශ්‍ය වුවත් සෙල්සියස් එකකින් උෂ්ණත්වය ඉහළ නංවන්න ඝන අයිස් බවට පරිවර්තනය වීමත් සමග ජූල් 2100ක වගේ ශක්තියක් ප්‍රමාණවත් කිලෝග්‍රෑමයක උෂ්ණත්වය සෙල්සියස් එකකින් ඉහළ නැන්වීම සඳහා. උදාහරණයක් විදිහට අපි හිතමු තඹ ගත්තොත්. තඹ සඳහා විශිෂ්ට තාප ධාරිතාව 390ක් විතර ඇති. 390 ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. අපි හිතමු තඹ කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. මෙන්න මේ තඹ කිලෝග්‍රෑම් 5 උෂ්ණත්වයේ ඩෙල්ටා තීටා සෙල්සියස් 5කින් ඉහළ නංවන අවශ්‍ය නම් ඊට අවශ්‍ය ශක්තිය වන ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා තීටා පාවිච්චි කරලා. M ට කිලෝ 5 දාවනවා. තඹවල විශිෂ්ටතාව දාතා 390 වරක් උෂ්ණත්ව වැඩිවීම සෙල්සියස් 10ක් නම් සෙල්සියස් 5ක් නිසා මෙතන 5ක් ආශ්‍රිතව ඔබට පුළුවන් අවශ්‍ය උත්තරය හොයාගන්න 19500ක වගේ ශක්තියක්. ওই විදිහට අපිට මෙන්න මේ සමීකරණය යොදාගෙන ගණනය කිරීම සැලසුම් කරන්න පුළුවන්. කිලෝ 5ක තඹ කුට්ටියක උෂ්ණත්වය සෙල්සියස් 5කින් ඉහළ නංවන අවශ්‍ය නම් ඊට අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය මෙම අපි ව්‍යුත්පන්න කර සමීකරණ ලබා ගන්න පුළුවන්. චුට්ටක් මෙන්න මේ ටික ලියා ගන්න නෝට් එකට යටින්. විශිෂ්ට තාප ධාරිතාව යටතේ මෙන්න මේ ප්‍රකාශනය ලියා ගන්න. මේ ටික ලියලා ඒක යටින් මෙන්න මේ උදාහරණ ලියා ගන්න. උෂ්ණත්වය සෙල්සියස් 5කින් නැන්වීමට අවශ්‍ය ශක්තිය. අවශ්‍ය ශක්තියක් මේ ගණනය කරේ. මේ ගාන පොඩ්ඩක් ලියා ගන්න. මේ ටික ලියා ගන්න. අපි එකෙන් පස්සේ අපේ ඊළඟ කොටසට මාතෘකාව ලියන්න මිශ්‍ර කිරීම කියලා. මිශ්‍ර කිරීම. මිශ්‍ර කිරීම. අපි හිතමු ජල භාජනයක් තියෙනවා. මෙන්න මේ ජල භාජනයට අපි ජලය පුරවමු. අපට පුළුවන් මේ වගේ ජලය පිරවීමක් සිද්ධ කරන්න. මෙහිදී මේ භාවිත කරන ජල පරිමා ස්කන්ධය මම MW කියලා ගන්නවා. ජලයේ විශිෂ්ටතාව ධාරිතාව මම CW කියලා ගන්නවා. ඒ වගේ ජලය දමා ඇති මෙම බඳුනටත් ස්කන්ධයක් තියෙන පුළුවන්. ඒක මම MC සහ බඳුනේ විශිෂ්ටතාව ධාරිතාව CC කියලා ගන්නවා. උපකල්පනය කරන්න මම මෙන්න මේ බඳුන තියුණු තුඩු සහිත
ලී හෝ තාප පරිවාර කුඤ්ඤ මත තියෙනවා. ස්පර්ශය අවම කරගන්න. ස්පර්ශය අවම කරාම පුතා මතක තියාගන්න තාප හානිය ක්‍රම කිහිපයක් තියෙනවා. සන්නයනය, සංවහනය, විකිරණය සහ වාෂ්පීභවනය කියන ක්‍රම යටතේ උණුසුම් වස්තුවකින් ශක්ති හානි වෙන්න පුළුවන්. මෙතනදී තාප ශක්තිය පරමාණු දෝල කම්පණය වෙමින් ඝන මාධ්‍ය ඔස්සේ සම්ප්‍රේෂණය වෙන එක අපි හඳුන්වනවා සන්නයනය කියලා. ඒ සන්නයනයෙන් සිදුවන තාප හානි අවම කරන අපි ස්පර්ශ අවම කළ යුතුයි. ඒ ස්පර්ශ අවම කරන මම මේ විදිහට තියුණු පරිවාරක ලී කුඤ්ඤ මත නැත්තම් තාප ගැලීමට දායකත්ව නොදක්වන පදාර්ථයකින් තියුණු තුඩු හදලා එම තුඩු මත මට පුළුවන් මේ බඳුන පවත්ව ගන්න. ඊට අමතරව මම මෙන්න මේ පද්ධතිය මේ විදිහට බාහිර බඳුනක් තුල පවත්වගෙන මට පුළුවන් මෙන්න මෙහි තියෙන අවකාශය අපට පුළුවන් ඇස්බෙස්ටස් හෝ ලී කුඩු වගේ ද්‍රව්‍යකින් මෙන්න මේ අවකාශය පුරවන්න. මෙන්න මේ අවකාශය පුරවන්න පුළුවන්. මෙන්න මේ අවකාශය පුරවුවම ලැබෙන වාසිය තමයි එහි ප්‍රතිඵලයක් ලෙස ඒ තුල වාතාන්තරගත නොවීම හේතුවෙන් වාත සංසරණයක් ඒ අවට නොවීම හේතු කොටගෙන සංවහනයේ ශක්ති හානිය වළක්ව ගන්න පුළුවන්. සංවහනයේදී වායුකෝලයේ තියෙන වාතාංශු ඔබම ඔබ ගමන් කරද්දී එම වාතාංශු ඔබම ගමන් කිරීමේදී මේ උණුසුම් වස්තුවේ ගැටි ශක්තිය අරගෙන ඉවත් වෙන්න පුළුවන්. ඔන්න ඔය ගැටි තාප ශක්තිය උරාගෙන ඉවත් වීමේ ක්‍රමවේදයෙන් ශක්ති හානි කරන ක්‍රමවේදය අපි හඳුන්වන්නේ සංවහනය කියලා. ඒ සංවහනයේ වැඩපවත්වන්න පුළුවන් මෙන්න මේ අවකාශය අපි ඇස්බෙස්ටෝස් හෝ ලී කුඩු පුළුම් වගේ ද්‍රව්‍යකින් මේ හිස් අවකාශය පුරවනවා. එමගින් පුළුවන් මේ තුල සංවහන ධාරා ඇතිවීම වළක්ව ගන්න. ඊට පස්සේ තව විකිරණය කියන ක්‍රමවේදය යටතේ විකිරණ ශක්ති ලෙසත් ශක්ති ෆෝටෝන් ලෙසත් උණුසුම් වස් වලින් ශක්ති පිටවීමක් සිද්ධ වෙනවා. ඒක අවම කරගන්න පුළුවන් එහි පිටත පෘෂ්ඨය හොඳින් ඔපදැමීම් මගින්. ඔය උණු වතුර බෝතල් තර්මෝප්ලාස්ට් වගේ ගත්තොත් රසදිය ආලේපනය කරලා පෘෂ්ඨය හොඳින් ඔපදමලා තියෙන්නේ විකිරණ ශක්ති හානිය අවම කරගන්න. මෙතනදී අපි කැලරිමීටරයක් හෙවත් පිත්තලෙන් සකස් කරලා පොඩි පිත්තල කෝපයක් මේ සඳහා පාවිච්චි කරනවා. එහි අභ්‍යන්තර මූණතයි බාහිර මූණතයි කියන මුහුණක් දෙක හොඳින් ඔපදැමීම් මගින් අපට පුළුවන් විකිරණයෙන් සිදුවන ශක්ති හානියෙන් අවම කරගන්න. ඒ අනුව මම විකිරණයෙන් සිදුවන ශක්ති හානිය අවම කරා ඔපදැමීම් මගින්. ඒ වගේම සන්නයනය බ්ලොක් කරා සන්නයනයෙන් සිදුවන ශක්ති හානිය අවම කරා තාපජ ස්පර්ශ අවම කොට. තාපජ ස්පර්ශය අවම කොට තියුණු පරිවාරක තුඩු මත තැබීම මගින්. ඒ වගේම සංවහනය බ්ලොක් කරගත්තා. සංවහනය පුළුම් හෝ ඇස්බෙස්ටස් නැත්නම් රිජිෆෝම් බබල්ස් වගේ අරගෙන කුඩු මේ කැලරිමීටරය වටා ආවරණය කිරීම මගින් ඔබට වාෂ්පීභවනයත් පාලනය කරන්න පුළුවන්. මෙහිදී මේ සඳහා පියනක් භාවිතා කිරීම මගින්. පියනක් පාවිච්චි කරලා ඔබට පුළුවන් මේ වැසීම සිදු කරන්න. මේක පියනකින් වැසීම මගින් ඔබට පුළුවන් ජල අංශු මේ ද්‍රව කලාපයෙන් ගිලිහිලා යන්න පුළුවන් වාෂ්ප විදියට. ඒකත් ශක්ති හානිය ක්‍රමවේදයක්. වාෂ්පීභවනය කියලා අපි හඳුන්වන්නේ. වාෂ්පීභවනය පියනකින් වැසීම මගින් ඔබට පුළුවන් වාෂ්පීභවනයත් අවම කරන්න. යනු මම තාප හානි විය හැකි ක්‍රමවේද කිහිපයක් පවතිනවා. එලෙස හානි විය හැකි ශක්ති හානිය අවම කරන්නයි මෙවැනි පූර්වෝපායන උපක්‍රම මේ සඳහා පාවිච්චි කරේ. මම මේකට බාහිරින් හිතන්න උණුසුම් වස්තුවක් දානවා. මෙන්න මේ උණුසුම් වස්තුව මම මේකට දාන්නයි සැලසුම් කරන්නේ. මෙන්න මේ උණුසුම් වස්තුව.
උණුසුම් වස්තුවක් මෙම පද්ධතියට අපි දාන්න සැලසුම් කරොත් අපි හිතමු ආරම්භයේදී කැලරි මීටරයක් බඳුනත් පවතින උෂ්ණත්වය θ1 සහ මෙම උණුසුම් වස්තුව පවතින උෂ්ණත්වය මන් θmax කියලා දැම්මොත් ටිකක් ඉහළ උෂ්ණත්වයක තියෙන්නේ. මෙම කුට්ටිය දමපු විගස අපට පුළුවන් පියනෙන් වසා මෙයාව මේ විදිහට මන්තයක් පාවිච්චි කරලා කලම්බනය සිද්ධ කරන්න. මන්තයක් පාවිච්චි කරලා මේ සඳහා මන්තයක් පාවිච්චි කරනවා. මේ මන්තය යොදාගෙන අපිට පුළුවන් කැළතීම් සිද්ධ කරන්න. ඒ කලත් අද්දී ඊට සමාන්තර ඔබට පුළුවන් ද්‍රවය පත්වන උෂ්ණත්ව මැනීම සැලසුම් කරන්න. අපි උෂ්ණත්වමානයක් දාලා අපිට පුළුවන් උෂ්ණත්ව මැනීම සැලසුම් කරන්න. එහිදී මේ උණුසුම් වස්තුව මෙතුළට දැමීම සමග එම උණුසුම් වස්තුවෙන් උණුසුම අඩු ද්‍රවය සහිත බඳුනට තාප ගැලීම සිද්ධ වෙනවා. ඒ උණුසුම් වස්තුවෙන් ද්‍රවයට තාප ශක්තිය ගලනකොට මේ ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙනවා. අපි හිතමු මේ ප්‍රතිඵලයක් ලෙස පද්ධතිය පත්වන උපරිම θ2 උෂ්ණත්වයකට ද්‍රවය මෙන්ම ද්‍රවය සමග ස්පර්ශලා තියෙන බඳුනත් ඔය උෂ්ණත්වයට පත් වෙනවා. මෙතනදී මෙයා තමයි උණුසුම් වස්තුව මෙයා. මෙම උණුසුම් වස්තුව තමයි ද්‍රවයට තාප ශක්ති ලබා දෙන්නේ. එම ශක්ති ද්‍රවයට ලැබෙනකොට ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ද්‍රවය බඳුන සමග ස්පර්ශලා තියෙන නිසා බඳුනේ උෂ්ණත්වයත් වැඩි වෙනවා. ඒ නිසා මෙම මිශ්‍ර කිරීම හේතුවෙන් උණුසුම් වස්තුව පිට කරන තාප ශක්තිය උණුසුම් වස්තුව පිට කරන පිට කළ තාපය මෙහිදී පාර්ශවකරුවන් දෙදෙනෙක් විසින් ලබා ගන්නවා. එකක් තමයි පුරවා ඇති ජලය ලබාගත් තාපය. අනිත් එක තමයි බඳුන ලබාගත් තාපය. අපි අර උපක්‍රම යෙදුවේ නැත්නම් තව ශක්තියක් පවතිනවා තාපහානිය. අපි මේක ශූන්‍ය කරමු, බිඳුවට කිට්ටු කරමු මේ උපක්‍රම 4 යෙදීම මගින්. සන්නයනය, සංවහනය සහ විකිරණය වෙන වාෂී භවනයෙන් සිදුවන ශක්ති හානි වීම අපි අවම කරොත් එවිට මේ පදය අපිට නිග්ලෙක්ට් කරලා දාන්න පුළුවන්. මේ පදේ නොසලකා හරින්න පුළුවන්. තාපහානිය නොසලකා හරින්න පුළුවන්. ක්‍රම යොදනු ලැබුවා. මෙතනදී අපි මිශ්‍ර කරපු මෙම වස්තුවේ ස්කන්ධය M කියලා ගත්තොත් එයාගේ විශිෂ්ටාවදාර්ථ C නම් අවසානයේ පද්ධතිය θ2ට පත් වෙනකොට මෙයාගේ උෂ්ණත්වයත් θmax ඉඳන් θ2ට තමයි අඩු වෙන්නේ. ඒ නිසා උණුසුම් වස්තුව පිටකල තාපය ලියන්න පුළුවන් අර ඩෙල්ටා Q සමානයි MC වරක් ඩෙල්ටා θ අනුව උණුසුම් වස්තුවේ ස්කන්ධයේ M විශිෂ්ටාවදාර්ථ C එයාගේ උණුසුම θmax ඉඳන් θ2 දක්වා වැටෙද්දී පිටකල තාපයක් ඒක ලබා ගන්න ජලය MW CW වරක් ශක්ති ලබා ගන්නා ජලයේ උෂ්ණත්වය θ2 දක්වා වැඩිනවා θ1 සිට. ඒ වගේම බඳුනද තාප ලබා ගන්නවා බඳුනේ ස්කන්ධය MC විශිෂ්ටාවදාර්ථ CC නම් θ2 දක්වා උෂ්ණත්වය ඉහළ යනවා θ1 සිට. ඔබ මෙහිදී එකතු කරපු ද්‍රවයේ විශිෂ්ටතාවදාර්ථතාව දන්නේ නැත්නම් ඔබට පුළුවන් මෙම තර්කයේ මත පදනම්ව සීව සොයන්න සැලසුම් කරන්න. මෙම මිශ්‍ර කිරීමක් කරන්නේ මේ මිශ්‍ර කිරීමේදී තාපහානියක් සිදු නොවන්නේ නම් උණුසුම් වස්තුව පිටකල තාපය අනෙකුත් වස්තු ලබාගත් තාපයට සමාන කොට ඔබට පුළුවන් ශක්ති සමීකරණයක් භාවිතා කොට ඒ නොදන්නා ද්‍රව්‍යක විශිෂ්ටාපදාර්ථතා හොයාගන්න. ඔබ බඳුනේ විශිෂ්ටාපදාර්ථතා දන්නවා නම් ජලයේහි දන්නවා නම් ඔබට පුළුවන්
කැලරිමීටර් ස්කන්ධයමයි ඉන්න. ජලීය ස්කන්ධය හොයාගන්න පුළුවන්. එකතු කරපු වස්තු ස්කන්ධය හොයාගන්න පුළුවන්. මෙම මිශ්‍ර කිරීමේදී උෂ්ණත්ව ටික හොයාගන්න පුළුවන්. ඒ ඇසුරෙන් ඔබට මෙම ශක්ති සමීකරණය යොදාගෙන C සෙවීම කරන්න පුළුවන්. මෙලෙස මිශ්‍ර කිරීම කරද්දී ශක්ති හානියක් වෙන්න පුළුවන්. ඒ හානි වීම අවම කොට පරීක්ෂණ සිදු කිරීම මගින් ඒ සොයන ලබන පරාමිතියේ නිර්වද්‍යභාවය ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. මාතෘකාව ලියන්න මිශ්‍ර කිරීම කියන. මිශ්‍ර කිරීම. ලියා ගන්න තාප පරිවර්ණය කර ඇති පරිසරයක් තුළ හෝ තාප ශක්ති හානි නොවනසේ සලසුම් කරගත් පරීක්ෂණ වටපිටාවක් තුළ උෂ්ණත්ව අසමාන වස්තු දෙකක් ස්පර්ශ හෝ මිශ්‍ර කළ විට උෂ්ණත්ව වෙනස හේතුවෙන් ඒවා අතර තාප ගැලීම යටතේ ශක්ති හුවමාරු වන බව පෙනේ. මෙහිදී උණුසුම් වස්තුව පිට කළ තාප ශක්තිය අනෙක් වස්තුව හෝ වස්තු පද්ධතිය උරාගත් තාප ශක්තියට සමාන කිරීම යටතේ ශක්ති හුවමාරුව සඳහා සම්බන්ධයක් ව්‍යුත්පන්න කළ හැකිය. පහත් දක්වා ඇත්තේ කැලරිමීටරයක් තුළ ජලය අර්ධ වශයෙන් පුරවා එයට ස්කන්ධය M සහ විශිෂ්ට තාපධාරිතාව C වන තීටා මැක්ස් උෂ්ණත්වයක ඇති උණුසුම් වස්තුවක් මිශ්‍ර කිරීමක් වේ. විකිරණය, සංනයනය, සංවහනය සහ වාෂ්පීභවනයෙන් සිදුවන ශක්ති හානිය අවම කොට මෙම මිශ්‍ර කිරීම සිදු කරන අතර හොඳින් මන්තනය කිරීම යටතේ පද්ධතිය පත්වන උපරිම උෂ්ණත්වය තීටා 2 සටහන් කර ගැනීම. මිශ්‍ර කිරීමට පෙර ආරම්භක උෂ්ණත්වය තීටා 1 කැලරිමීටර ස්කන්ධය MC පුරවන ලැබූ ජල පරිමාව ස්කන්ධය MW
සහ මිශ්‍ර කළ වස්ත්‍රී ස්කන්ධය මැන ගැනීම යටතේ සිදුවන ශක්ති හුවමාරුව සඳහා පහත ආකාරයේ සම්බන්ධයක් ව්‍යුත්පන්න කළ හැක. පහත ආකාරයේ සම්බන්ධයක් ව්‍යුත්පන්න කළ හැක. චුට්ටක් මේ ටික ලියා ගන්න රූපය ඇඳලා. ලියා ගන්න. විකිරණයෙන් සිදුවන ශක්ති හානිය අවම කිරීම සඳහා කැලරිමීටරයේ අභ්‍යන්තර සහ බාහිර පෘෂ්ඨය කැලරිමීටරයේ අභ්‍යන්තර සහ බාහිර පෘෂ්ඨය ඔපදැමීම සිදු කරන අතර වාෂ්පී භවනයෙන් සිදුවන ශක්ති හානිය අවම කිරීමට එය පියනකින් වැසීම සිදු කරන අතර තියුණු තුඩු සහිත තාප පරිවාරක කුඤ්ඤ මත තබා තාපජ ස්පර්ශය අවම කිරීම යටතේ සන්නයනයෙන් සිදුවන
ශක්තිහානිය අවම කරන අතර කැලරිමීටරය වටා පුළුන් හෝ ඇස්බෙස්ටස් වැනි තාප පරිවාරක මාධ්‍යයක් පිරවීම යටතේ එය අවට සංවහන ධාරා ඇතිවීම වැළැකීම යටතේ සංවහන ධාරා ඇතිවීම වැළැක්වීම යටතේ සංවහනයෙන් සිදුවන ශක්ති හානිය අවම කෙරේ. මෙලෙස සිදුවිය හැකි ශක්ති හානි වීම අවම කොට මෙම මිශ්‍ර කිරීම සිදු කිරීම යටතේ පරීක්ෂණයේ නිර්වද්‍යභාවය ඉහළ නංවා ගත හැක. එසේ සිදු නොකරන්නේ නම් පහත ආකාරයේ උපක්‍රමද සැලසුම් කළ හැක. අපි මෙන්න මෙහෙම දෙයක් කරමු. ඒ සඳහා මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ තියෙන අපේ බඳුන නම් අපි මේකට අදාළ ද්‍රවය අර්ධ වශයෙන් පුරවලා උණුසුම් වස්තුවක් නම් මිශ්‍ර කරන්නේ. මම මේ සඳහා උණුසුම් වස්තුවක් මිශ්‍ර කරනවා. මේ සඳහා මම පාවිච්චි කරන්නේ උණුසුම් වස්තුවක්. මේ මිශ්‍ර කරන උණුසුම් වස්තුවක්. එතකොට මේ පද්ධතියට උණුසුම් වස්තුවක් දැම්මොත් පුතා මතක තියාගන්න එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩිවීමක් සිදු වෙනවා. පරිසර උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම උණුසුම් වස්තුවෙන් පරිසරයට ශක්ති ගැලීමක් සිදු වෙනවාමයි. එතකොට අපි හිතමු උදාහරණයක් විදියට පරිසර උෂ්ණත්වය 25යි කියලා. මේ තියෙන පරිසර උෂ්ණත්වය. මෙලෙස පරිසර උෂ්ණත්වය 25ක තිබියදී ඔබ උණුසුම් වස්තුවක් මිශ්‍ර කිරීම යටතේ පද්ධතියේ උෂ්ණත්වය පරිසරයට වැඩි වෙනවා නම් එවිට පද්ධතියෙන් බාහිර ශක්ති හානි වෙනවා. අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔය මිශ්‍ර කිරීමට පෙර පරිසර උෂ්ණත්වය 25 නම් අපට පුළුවන් මේ පද්ධතිය සිසිල් ජලය හෝ අයිස් කැට සහිත පද්ධතියක් තුළ අර්ධ වශයෙන් ගිල්වලා මෙහි උෂ්ණත්වය 20 දක්වා විතර අඩු කරන්න. මේක මම θ1 කියලා ගන්නවා. එලෙස පද්ධතිය සිසිල් කරලා
θ1 ලෙස ගන්නවා ආරම්භක උෂ්ණත්වය. ආරම්භක උෂ්ණත්වය. ඒ වගේම ඔබ මේ උණුසුම් වස්තු මිශ්‍ර කරලා පද්ධතියෙහි උෂ්ණත්වය ඉහළ නැගීම පාලනය කරගන්න සෙල්සියස් 30ක වගේ අගයක් දක්වා. මේක මම T2 කියලා ගන්නවා. පද්ධතිය පත්වන උපරිම උෂ්ණත්වයේ විදිහට. උෂ්ණත්වය. මෙලෙස මම පද්ධතිය පත්වන උපරිම උෂ්ණත්වයේ ලෙස ඔන්න ඔයගේ පාවිච්චි කරනවා. θ2 මෙන්න මේ වගේ ආරම්භක උෂ්ණත්වය ලෙස θ1 පද්ධතිය පත්වන උෂ්ණත්වය θ2 ලෙසත් මම තෝරගන්නවා පරිසරයට වඩා වැඩි සහ අඩු අගයන් දෙකක්. එතකොට ඔබට තේරෙන්න ඕන ආරම්භයේ පරිසරයට වඩා පද්ධතිය සිසිල් නිසා අපේ පද්ධතියට බාහිරින් ශක්ති උරා ගැනීමක් වෙන්න පුළුවන්. ඒ වගේම පරිසර උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයට යනකොට පද්ධතියෙන් පරිසරයට තාප හානි වීමක් වෙන්න පුළුවන්. මෙතනදී ඔබ මෙම මිශ්‍ර කිරීම කරන කාල ප්‍රාන්තර ඩෙල්ටා T සහ මෙතන කාල ප්‍රාන්තර ඩෙල්ටා T සමානව පවත්වා ගතහොත් එහිදී මේ ආරම්භයේ එළියෙන් උරා ගන්නා තාපයයි පද්ධතියෙන් බාහිරයට පිට කරන තාපයයි ආසන්න වශයෙන් සමාන වෙනවා. ඒ නිසා මෙහිදී සඵල උරා ගැනීම ශූන්‍ය වෙනවා. මුලදී ශක්තිය උරා ගන්නවා, පස්සේ පිට කරනවා. එහි සඵල උරා ගැනීම ශූන්‍යයක් කරගන්න පුළුවන් මේ වගේ උපක්‍රමයක් යොදමින්. මෙතනදී මිශ්‍ර කිරීමේදී අවසාන ඵලය උෂ්ණත්ව වැඩිවීමක් නම් ඔබ පරිසර උෂ්ණත්වයට වඩා කිසියම් θ ප්‍රමාණයකින් පද්ධතිය සිසිල් කොට මිශ්‍ර කිරීම ආරම්භනවා. ඒ වගේම මිශ්‍ර කිරීමේදී පද්ධතිය පතන උෂ්ණත්වය අර පත් කරපු අඩු කරපු ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් ඉහළ යන තෙක් මිශ්‍රණය සිදු කොට අවසන් උෂ්ණත්ව පාලනය කිරීම යටතේ ඔබට පුළුවන් එම උෂ්ණත්ව මැන තාප හුමාරු සමීකරණ යොදාගෙන ඒ අදාළ විශිෂ්ට තාප ධාරිතා හොයන්නම් C අගය හොයන්න පුළුවන්. එහිදී ඔබ නොදන්නා පරාමිතියක් සෙවීම සලසුම් කරන්න පුළුවන් මෙවැනි සිසිල් උපක්‍රමයක් යොදලා. මෙහිදී අපි හානි වෙන ඉඩ දෙනවා. උරා ගන්නත් ඉඩ දෙනවා. ඒ හානි වන ටිකයි උරා ගන්න ටික සමාන කරාම සඵල උරා ගැනීම සම්ප්‍රයුක්ත ශක්ති හානිය අවම කරගන්න පුළුවන්. එවැනි උපක්‍රමයකින් අපට පුළුවන් අපේ මිශ්‍ර කිරීමේදී සිදුවන ශක්ති හානියෙන් ඇතිවන බලපෑම පරිසරයෙන් උරා ගැනීම හෝ පරිසරයට හානි වීමේදී ඇතිවන නිර්වද්‍ය වාට සිදුවන බලපෑම මගහරවා ගන්න. මගහරවා ගන්න. මේ රූපය අත ගන්න. මේ මිශ්‍ර කිරීමේදී අපි මේ කාල ප්‍රාන්තර සමාන වනසේ ඉක්මනින් මිශ්‍ර කිරීම කළ යුතුයි. මොකද මේ කාල ප්‍රාන්තර වෙනස් කියන්නේ පිටින් ශක්ති උරා ගන්න ලැබෙන කාලය වැඩි කියන එක. කාල වෙනස් වුණොත් උරා ගන්න ශක්ති වෙනස් වීමට අපේ මේ උපක්‍රමය නිෂ්ඵල වෙන්න පුළුවන්. ඒ උපක්‍රමයේ ඵලදායීත්වය නිර්වද්‍යභාවයේ ඉහළ මට්ටමක රැඳෙන්නේ ඔබ එම මිශ්‍ර කිරීම කරද්දී කාල කළමනාකරණයත් නිවැරදිව සිදු කළ යුතුයි උෂ්ණත්ව කළමනාකරණයට අමතරව. ලියා ගන්න මිශ්‍ර කිරීම සිදු කරන විට පරිසරයට තාප ශක්ති හානි වීමක් හෝ පරිසරයෙන් ශක්ති උරා ගැනීමේ ඉඩකඩක් පවතින බැවින් පරීක්ෂණයේ නිර්වද්‍යභාවයට
බලපෑමක් ඇති කරන අතර එම බලපෑම අවම කිරීම සඳහා පහත ආකාරයේ සිසිල්න ශෝධනයක් සැලසුම් කර හැක. මිශ්‍ර කිරීමේදී පද්ධතියේ උෂ්ණත්ව වැඩිවීමක් සිදුවන්නේ නම් පද්ධතියේ උෂ්ණත්වය පරිසරයට වඩා සෙල්සියස් තීටා ප්‍රමාණයකින් අඩු කොට එම උෂ්ණත්වය තීටාවන් ආරම්භක අගයසේ සටහන් කොට මිශ්‍ර කිරීම ආරම්භන අතර එහිදී පරිසරයට වඩා සෙල්සියස් තීටා ප්‍රමාණයකින් පද්ධතියේ උෂ්ණත්වය වැඩි වන පරිදි මිශ්‍ර කිරීම සිදු කිරීම මගින් සඵල ශක්ති හානිය මගහරවා ගත හැක. සඵල ශක්ති හානිය මගහරවා ගත හැක. මෙය පරීක්ෂණයේ ස්වරූපය අනුව සුදුසු පරිදි සැලසුම් කළ යුතුය. මාතෘකාව ලියන්න. ඊයම් මූනිසම්වල විශිෂ්ටතාවධාරිතාව සෙවීම. මේක ලියාගන්න නැති කට්ටිය මේ රුපසරහන් නිවැරදි වීඩියෝ නතර කරලා සටහන් නිවැරදි කරගන්න.
අඩු කාලයක් ඒ සඳහා දෙන්න ඔබට පුළුවන් අවශ්‍ය තරම් මීට වෙලා ආරම්භ කරගන්න. වීඩියෝවේ කාල පරාසය අඩු කරගන්න මම ඉක්මනට මේ ටික කරගෙන යන්නේ. ඔබට පුළුවන් සුදුසු කාලයක් අරගෙන මේක බලන්න. අපි යමු අපේ ඊළඟ පරීක්ෂණයට යමු. මේ සඳහා විශේෂයෙන් සකස් කර උපකරණයක් තියෙනවා විද්‍යාගාරයේ. අපට පුළුවන් ඒ උපකරණය මේ සඳහා පාවිච්චි කරන්න. මම ඒක උත්සාහයක් අදින්නම්. මේක බොයිලරුවක්. මේ බොයිලරුව අපිට පුළුවන් ජලය දාලා නැටබීම යටතේ උමාල නිෂ්පාදනය කරන්න. උමාලය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ සඳහා මේක මේ විදිහට ආධාරකයක් යොදාගෙන බන්සන් දැල්ලක් පාවිච්චි කරලා රත් කිරීම සැලසුම් කරන්න පුළුවන්. අපි හිතුව බන්සන් දැල්ලක් පාවිච්චි කරලා මේ බොයිලරුවට අපි තාප ශක්තිය දෙමින් නැටවීම සිද්ධ කරනවා. මේ විදිහට තාප ශක්තිය ලබා දීම සිද්ධ කරද්දී ජලය උෂ්ණත්වය ඉහළ යමින් බුබුලණය වෙමින් නටන්න පටන් ගන්නවා. මේ ජලය නටන්න පටන් ගන්නවා. ඒ නටද්දී නිපද වෙන හුමාලය සෙල්සියස් 100 උෂ්ණත්වයේ පවතින. මේ හුමාලය සෙල්සියස් 100 උෂ්ණත්වයේ පවතින. මේ අවකාශය නිපද වෙන හුමාලයෙන් ගහන වීමක් සිද්ධ වෙනවා. මේ විදිහට. මෙලෙස අපිට පුළුවන් මෙන්න මේ කසුව තුල පරීක්ෂණය සඳහා භාවිත කරන මූනිසම් කැට පවත්ව ගන්න. මේ සඳහා භාවිතා කරන යකඩ මූනිසම් කැට ටික අපිට පුළුවන් මෙන්න මේ කුටීරය තුල අන්තර්ගත කරන්න. උපකල්පනයේ මේ කුටීරය තුල තමයි අපි මිශ්‍ර කියලා අපේක්ෂා කරන අපේ යකඩ ගෝල විශිෂ්ටතාවත හොයන්න අවශ්‍ය යකඩ ගෝල මූනිසම් කැට ටික අන්තර්ගත කරන්න. ඔය විදිහට. මෙතනදී අපි මේ විවරය ඉවතට ඔසවීමක් සිද්ධ කරනවා. මෙන්න මෙතනින් මේ අල්ල නොබ් එකකින් ඉහළට ඇද්දොත් මෙතන දොරටුව විවෘත වීමත් සමග මේ කුටීරයේ තියෙන ඊයම් මූනිසම් කැට මේ ඔස්සේ මෙහෙට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඔබට පුළුවන් මේ සඳහා අර තාප පරිවර්තන උපක්‍රම යොදපු කැලරිමීටරයට මේවා වැටීමට සලස්වන්න. ඕ සිසිල්න උපක්‍රමයක් අර ආරම්භ උෂ්ණ රජස් කරලා ඔබට පුළුවන් සකස් කරගත්ත කැලරිමීටරයට ඔය යකඩ ගෝල එකතු වීම සැලසුම් කරන්න. මේ සඳහා මම ජලය මේකට 3න් 2ක් විතර දාලා ජලය 3න් 2ක් පමණ එකතු කරලා මෙන්න මේකට තමයි මිශ්‍ර කරන්නේ. එහිදී පත්වන උෂ්ණත්ව මැනීම සඳහා මම උෂ්ණත්ව මානයක් පාවිච්චි කරනවා. උෂ්ණත්ව මානයක් පාවිච්චි කරනවා මේ සඳහා. ඒ වගේ මන්තන ක්‍රියාවලිය සඳහා මට පුළුවන් මන්තයක් පාවිච්චි කරන්න. මෙන්න මන්තය. මතක තියාගන්න මෙතනදී වැදගත් දේ තමයි ආරම්භයේදී කැලරිමීටර් ස්කන්ධය M1 මැනගන්න.
ඊට පස්සේ ජලය දාලා ජලය සමග මන්තේ සහිත පද්ධති ස්කන්ධය මැනගෙන ඔබට පුළුවන් ජල ස්කන්ධය හොයාගන්න. මම මේ ජල ස්කන්ධය MW කියලා ගන්නම්, කැලරි මීටර් ස්කන්ධය MC කියලා ගන්නම්. මේ දොරටුව විවෘත කරමින් එන යකඩ ගෝල වැටීමට සලස්වලා අපට පුළුවන් පද්ධතියට ශක්ති ලබා දීමක් සිදු කරන්න. එහිදී ඔබ ආරම්භක උෂ්ණත්වයේ ලෙස මේ ජලයේ සහිත කැලරි මීටරයේ උෂ්ණත්වය පාවිච්චි කරලා θ1 අගය කියව ගන්න. උණුසුම් යකඩ ගෝල එකතු කරද්දී පද්ධතියේ උෂ්ණත්වය θ2 දක්වා වැඩි වෙනවා. මේක අපි හඳුන්වන නිකල්සන් තාපකය කියලා. නිකල්සන් තාපකය. ඔය නිකල්සන් තාපකය යොදාගෙනයි මම මෙම මිශ්‍ර කිරීම සැලසුම් කරන්නේ. එතනදී ඔය කසුව තුල අන්තර්ගත ඊයම් කැට මූනිසම් ඔය යකඩ ගෝල නිපදවන හුමාලයේ භාවිතාව රත් කරනකොට හුමාල නිෂ්පාදනය සෙල්සියස් 100 උෂ්ණත්වය. සෙල්සියස් 100 ජනනය කරන හුමාලය ඔය කසුව තුල කොටීරය තුල නැත්නම් ඔය බොයිලේරුව තුල ගහනව පවතිද්දීම ශක්තිය අර යකඩ ගෝල වලටත් ලැබෙනවා. එම යකඩ ගෝල වලට ලැබෙන තාප ශක්තිය හේතුවෙන් එම යකඩ ගෝල හුමාලය සමග තාපජ සමතුලිතතාවට පත් වෙනවා. නැත්නම් සෙල්සියස් 100 උෂ්ණත්වයට පත් වෙනවා. එලෙස හුමාලය මගින් සෙල්සියස් 100 උෂ්ණත්වයට පත් කරනු ලැබූ එම යකඩ ගෝල ඔය නිකල්සන් තාපකයේ භාවිත කොට සිදුවන ශක්ති හානි වීම අවම කිරීම යටතේ අපි සීරුවෙන් ජලය සහිත බඳුනට මිශ්‍ර කරලා පද්ධතිය පත්වන උපරිම උෂ්ණත්වය කියව ගන්නවා. එහිදී ඊයම් කැට නැත්නම් යකඩ මූනිසම් හොයි භාවිතා කර ලෝහ කොටස් මගින් පිට කළ තාපය කැලරි මීටරය තුළ ජලය සහ ඒ වගේම බඳුන ලබාගත් තාපයට සමාන කරලා අපට පුළුවන් ඔය යකඩ කැට නැත්නම් ඊයම් මූනිසම් වල විශිෂ්ට තාපධාරීතාව සඳහා අගයක් සොයා ගන්න. විශිෂ්ට තාපධාරීතාවයක් සොයා ගන්න. මෙහිදී අපි ජලය යොදාගෙන නටවන නිසා හුමාලයේ සෙල්සියස් 100 තියෙන්නේ. ඒ නිසා මේ එකතු වන ඊයම් මූනිසම් කැටත් 100 තියෙන විශේෂයෙන් බඳුනද රත් වෙලා තියෙන සෙල්සියස් 100 ඒ නිසා මේ බෝල මෙතුල පෙරලි ගමන් කරද්දී මේ නලය සමග ස්පර්ශ වුණත් තාප හානියක් නොවන තරම් හේතුව මෙම නලයද සෙල්සියස් 100 උෂ්ණත්වයට පත් වෙලා තියෙනවා. එහිදී අපි හිතමු ඊයම් මූනිසම් කැට එකතු කරාට පස්සේ ඒවාහි ස්කන්ධය M කියලා ගත්තොත්. ඊයම් මූනිසම් විශිෂ්ටතාවතර C නම් එයාගේ උෂ්ණත්වය සෙල්සියස් 100 සිට θ2 දක්වා අඩු වෙද්දී මේ තියෙන්නේ ඊයම් මූනිසම් පිටකල තාපය. ඊයම් මූනිසම් පිටකල තාපය. එම තාපය ලබා ගන්නවා මේ බඳුන තුල අන්තර්ගත ජලයයි කැලරි මීටරයයි ලබාගත් තාපය. ඒ අනුව ජල ස්කන්ධය අපි MW මැනගන්න පුළුවන්. විශිෂ්ටතාවත CW නම් උෂ්ණත්වයගේ වැඩි වෙනවා θ2 දක්වා θ1 සිට. කැලරි මීටර ස්කන්ධය MC විශිෂ්ටතාවත CC නම් එයත් ජලයට සමාන්තර උෂ්ණත්ව නැග්මකට ලක්වන නිසා මේ තියෙන්නේ කැලරි මීටරය ලබාගත් තාපය. මේ තියෙන ජලය ලබාගත් තාපය. ඒ අනුව ඔයා පුතා ආරම්භක පාඨාංග ලෙස පද්ධතිය ආරම්භක උෂ්ණත්වය θ1 මැනගන්න. කැලරි මීටරයේ සමග මන්තේ ස්කන්ධය කිරා ගන්න. ජලය 3න් 2ක් පමණ පුරවලා ජලය සමග කැලරි මීටර ස්කන්ධය මැනගන්න. ඊට පස්සේ පරීක්ෂණයේ සිදු කිරීම පස්සේ ඊයම් මූනිසම් කැට එකතු වුණාට පස්සේ පද්ධති ස්කන්ධය M3 කියව ගන්න. ඒ අනුව M1 සමානයි කැලරි මීටර ස්කන්ධය. M2 ඍණ M1න් පුළුවන් ඔබට MW හොයාගන්න. M3 ඍණ M2න් පුළුවන් ඔබට එකතු කළ ඊයම් මූනිසම් වල ස්කන්ධය හොයාගන්න. ඒ වගේ මිශ්‍ර කිරීමෙන් පසු හොඳින් මන්තනය කොට පද්ධතිය පත්වන අවසන් උපරිම උෂ්ණත්වය කියව ගන්න θ2. මෙම පාඨාංග ටික ලබා ගන්න. මේ තියෙන පාඨාංග.
එම පාඨාංක මගින් සකස් කරගත මිනුම් ටික මේ තියෙන්නේ. මේ පාඨාංක ලබාගෙන එම පාඨාංක ඇසුරින් මම මේ මිනුම් ටික ගන්නවා. ජලයේ ස්කන්ධය, කැලරිමීටරයේ ස්කන්ධය සහ ඊයම් මූණි සමවල ස්කන්ධය. ඒ අනුව මේ ලබාගත් හෙවත් පාඨාංක ඇසුරින් සකස් කරගත් එම මිනුම් යොදාගෙන ඉහත මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා ඔබට පුළුවන් C සෙවීම සැලසුම් කරන්න. මගේ ඉලක්කය වුණේ අනෙකුත් ජල විශිෂ්ට අවධාරිතාව දන්නව නම් කැලරිමීටරයේ විශිෂ්ට අවධාරිතාව දන්නව නම් ඉතුරු මිනුම් ටික ලබාගෙන එකතු කළ ඊයම් මූණි සමවල විශිෂ්ට අවධාරිතා සෙවීම තමයි මගේ ඉලක්කය වුණේ. ඒ අනුව මෙම සමීකරණය ඇසුරෙන් මට පුළුවනි විශිෂ්ට අවධාරිතා සෙවීම සැලසුම් කරන්න. මේ සඳහා විශේෂයෙන්ම මිශ්‍ර කිරීමේදී සිදුවන ශක්ති හානි වීම වලකා උණු සෙල්සියස් 100න් පවතින කැට එකතු කිරීම පහසු කරවගත්තේ මේ විශේෂයෙන් නිර්මාණය කර ලැබූ නිකල්සන් තාපකය. මෙතන මේ නොබ් එක ගලවන්න පුළුවන්, මේක ගලවලා මේ බෝල දාන්න පුළුවන්. ඊට පස්සේ මේක හයි කරලා ඔබට පුළුවන් මේ උස් පහත් කරන්න. ඒ උස් පහත් කරනකොට මෙතන විවරය විවෘත වීම යටතේ මේ යකඩ ගෝල මේ බටේ දිගේ අපට මෙහාට යවන්න පුළුවන්. බොයිලරයේ හීට් එක බොයිලරයේ රස්නය කැලරිමීටරයට සම්ප්‍රේෂණ වළක්වන අපි ඇස්බෙස්ටස් හෝ ලී පූර්වක් වගේ දෙයක් මෙන්න මේ ආසන්නයෙන් පවත්වා ගන්නවා. එමගින් අපට පරිසරය හරහා මේ බඳුනේ බොයිලරයෙන් කැලරිමීටරයේ දෙසට ශක්ති ගැලීමක් වෙන්න පුළුවන්. මෙන්න මේ ඔස්සේ මෙහෙට ශක්ති ගැලීමක් වෙන්න පුළුවන්. ඒක අපි බ්ලොක් කරනවා මෙන්න මේ ලී පූර්ව පාවිච්චි කරලා. ලී පූර්ව. එම ලී පූර්වෙන් අනවශ්‍ය ශක්ති කැලරිමීටර දෙස ගැලීම වළක්ව ගන්නවා. මෙතනත් මිශ්‍ර කිරීම සිදු කරන විට පද්ධති උෂ්ණත්වය ඉහළ යන හින්දා අපි මේකටත් අර උෂ්ණත්ව පාලන ක්‍රමවේදයක් සැලසුම් කරමු. සිදුවන ශක්ති හානි වීම හෝ උරා ගැනීම පාලනය කර ගැනීම සඳහා. මාතෘකාව ලියන්න ඊයම් මූණි සමවල විශිෂ්ට තාපධාරිතාව සෙවීම කියලා මේ රූපය අරගන්න. මෙතනදී ඇතැම් විට ඔබට උෂ්ණත්ව මානයකුත් දකින්න පුළුවන්. මොකද ඇතුලේ හුමාලේ නටන උෂ්ණත්වය තහවුරු කර ගැනීම සඳහා සමහර නිකල්සන් තාපකවල උෂ්ණත්ව මානයකුත් ස්ථාපිත කරලා තියෙනවා. හුමාලය සෙල්සියස් 100 ඇති බව සනාථ කර ගැනීම සඳහා. ඒ වගේ සමහර නිකල්සන් තාපකවල මෙන්න මෙතන ජල මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා මෙන්න මේ කොටසක් දකින්න පුළුවන්. මේ වගේ පොඩි නලයක් දකින්න පුළුවන්. අභ්‍යන්තර සහ අභ්‍යන්තර ජල මට්ටම් නිරීක්ෂණය කරගන්න. එතනදී ජලය බඳුන තුල පවතින විට ඔබට ඒ ජල මට්ටම් මෙලෙස නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ රූපය අඳ ගන්න. ප්‍රමාණවත් කාලයක් නැත්නම් වීඩියෝ නතර කරලා පිරිසුදුව රූප සටහන් ඇඳලා මේ සමීකරණ ලියා ගන්න ඕන. මේ ටික මිට ලියා ගන්න. පස්සේ මේ නවත්තගෙන මම නෝට් එක දෙන්නම්. ඉඳ තියාගෙන ලියා ගන්න. ඊයම් මූලිසම් කැට මිශ්‍රණ ක්‍රමයේ යටතේ මිශ්‍ර කරමින් විශිෂ්ටතාවධාරිතාව සෙවීම මෙමගින් සැලසුම් කෙරේ. මෙමගින් සැලසුම් කෙරේ. මෙමගින් සැලසුම් කෙරේ. මේ සඳහා නිකල්සන් තාපකය භාවිත කරන අතර
නිකල්සන් තාපකය භාවිත කරන අතර එය තුළ වූ ජලය නටවා නිපද වෙන උමාලය භාවිතයෙන් කසුව තුළ අන්තර්ගතව ඇති ඊයම් මුනිසම් කැට සෙල්සියස් 100 හුමාලය භාවිතයෙන් රත්කොට සෙල්සියස් 100 හුමාලය භාවිතයෙන් රත්කොට හුමාලය සමග තාපජ සමතුලිතතාවයට පත්වීමට ඉඩ හැරේ. දොරටුව විවෘත කරමින් පාලිත තත්ත්ව යටතේ ඊයම් මූනිසම් කැට මිශ්‍ර කරන අතර ඒවා ජලය 3/2 පමණ පුරවා ඇති ජලය සහිත කැලරිමීටරට එකතු කොට සිදුවන උෂ්ණත්ව වෙනස් වීම භාවිතයෙන් මූනිසම් වල විශිෂ්ට තාපධාරිතාව ගණනය කර ගැනීම. මිශ්‍ර කිරීමේදී උණුසුම වැඩි වන බැවින් පරිසරයට වඩා සෙල්සියස් තීටාගෙන් කැලරිමීටරය සහිත ජලය සිසිල් කොට එම උෂ්ණත්වය තීටාවන් ආරම්භක උෂ්ණත්වය ලෙසගෙන මිශ්‍ර කිරීම අරඹන අතර සීරුවෙන් පාලිත තත්ත්ව යටතේ එම කැට එකතු කරමින් පද්ධතිය පත්වන උපරිම උෂ්ණත්වය පරිසරයට වඩා තීටා ප්‍රමාණයකින් වැඩි වනසේ මිශ්‍ර කොට පත්වන උපරිම උෂ්ණත්වය තීටා 2 සටහන් කර ගැනීම.
මෙම සිසිල් ශෝධනයේදී මගින් සඵල තාපහානිය අවම කොට පරීක්ෂණයේ නිර්වද්‍යතාවය වැඩි කරගත හැක. පරීක්ෂණයේ නිර්වද්‍යතාවය වැඩි කරගත හැක. මෙහිදී ඊයම් මූනිසම් පිට කළ තාප ශක්ති ප්‍රමාණය ජලය සහ කැලරිමීටරය ලබාගත් තාප ප්‍රමාණයට සමාන කිරීම යටතේ ජලය සහ කැලරිමීටරය ලබාගත් තාප ප්‍රමාණයට සමාන කිරීම යටතේ විශිෂ්ට තාපධාරිතා සොයන ලැබේ. විශිෂ්ට තාපධාරිතාව සොයන ලැබේ. විශිෂ්ට තාපධාරිතාව සොයන ලැබේ. මෙහිදී අවසාන උෂ්ණත්වය පාලනය කරගත හැකිසේ දොරටුව සීරුවෙන් විවෘත කිරීම යටතේ දොරටුව සීරුවෙන් විවෘත කිරීම යටතේ මිශ්‍ර කිරීම සිදු කෙරේ. ජලය විසි නොවනසේ මිශ්‍ර කොට හොඳින් මන්ථනය කිරීම මගින් පත්වන උපරිම උෂ්ණත්වය θ2 සහ ආරම්භක උෂ්ණත්වය θ1 භාවිත කොට C ගණනය කරගත හැක. C ගණනය කරගත හැක. අපි දැන් අපේ අවධානය යොමු කරමු ඊට පස්සේ මම හිතනවා ඔබ මේ රූප සටහන හද ගන්න නැති කියලා නැත්නම් වීඩියෝ නවත්තලා ඒ ටික හදා ගන්න. අපි බලමු ගණන් කීපයක් හදලා මෙම මිශ්‍ර කිරීම ආශ්‍රිතව ගණන් ටිකක් හදලා බලමු. අපි පොඩි ගණන් ටිකක් ඉස්සර හදලා බලමු. ඊට පස්සේ අමාරු ගණන් බලමු. මම මේක ඊළඟ වැඩසටහනේදී ඊළඟ දවසේ අපි කතා කරමු මේ මාසේ අන්තිමට. අපි බලමු මේ ගණන් ටික. දැනට පොඩි ප්‍රවේශයක් ගමු සමීකරණ හුරු වෙනත් එක්ක. ටිකක් ලොකු බරපතල ගණන් අපි නිබන්ධනයේ තියෙනවා. අදාළ වැඩමුළුවේ සාකච්ඡා කරමු. අපි මෙන්න මේ ගණන වල පස්වෙනි ගණන සරල ගණනක් චුට්ටක් මේකට පූර්වෙම සමීකරණ. මේ ගණන කියනවා සමීකරණ හුරු වෙන මේ ගණන හදමු. සරල ගණනක්. ඉතාමත් සරලයි. විශිෂ්ටාවධාරතා 130ක් වන ඊයම් මූලිකසමක් 100ක වේගෙන් යද්දී එයා සතුයි චාලක ශක්තිය. චාලක ශක්තිය කියන්නේ භාගයයි mv වර්ග. ඒක වස්තුවක් සමග ගැටී නතර වෙලා ඒ පැවතිච්ච චාලක ශක්තිය වස්තුව ලබා දෙනවලු. අතන වස්තුව නෙවෙයි ඊයම් මූලිකසම එම ශක්තිය ලබාගෙන උෂ්ණත්වය වැඩි කර ගන්නවා නම් මෙම ශක්තිය අපි හිතමු mc ඩෙල්ටා තීටා ලෙස ශක්තියට පරිවර්තන වුණා කියලා. ඒ අනුව m ට m කපලා දැම්මොත් ඔබට ඩෙල්ටා තීටා හොයාගන්න උෂ්ණත්වය වැඩි වීම v වර්ග බෙදීම 2යි c පාවිච්චි කරනවා. මෙතන c පදීර යටට යනවා m කැපිලා ගියා. ඒ අනුව v c වර්ගයේ බෙදීම දෙවරක් විශිෂ්ට තාපධාරිතාව 130යි. මේක සුළු කරලා ඔබට පුළුවන් උෂ්ණත්වය වැඩි වීම හොයාගන්න. සරල ගානක්. මෙතනදී වස්තුව සතුව පැවති චාලක ශක්තිය අපි
Q සමාන mc theta ලෙස තාප ශක්තියට පරිවර්තනය සලකලා අපිට පුළුවන් එම උෂ්ණත්ව වැඩිවීම සඳහා සම්බන්ධයක් හොයාගන්න. සරල ගානක්. මේ තියෙන විශිෂ්ටාපදාරිතාව ඒ වගේ ප්‍රවේගය මගින් චාලක ශක්තිය හොයාගන්න පුළුවන් අපිට. ඔය විදිහට අපිට පුළුවන් සරල ඔය ගාන විශ්ලේෂණය කරන්න. අපි තවත් ගානක් බලමු. ඔය වගේ පොඩි ටිකක් බලමු ඉස්සෙල්ලා. මෙන්න මෙතනට ගියොත් මේ 7 වෙනි ගානට කාමර උෂ්ණත්වයේ ඇති ඩෙෆිනිෂන් එක බලන්න. ජලයේ විශිෂ්ට පදාර්ථ අගය අපි අර දැක්වුවා මේ විදිහට. කිලෝග්‍රෑමයක් සඳහා නම් ජූල් 4200යි. කිලෝග්‍රෑමයක් සතර ග්‍රෑම් එකක් ගත්තොත් ග්‍රෑමයකට ගත්තොත් අපි දන්නවා ජූල් 4.2ක් ප්‍රමාණය. කිලෝග්‍රෑමයක උෂ්ණත්වය සෙල්සියස්කින් නම් වන 4200ක් අවශ්‍යයි. ග්‍රෑමයක් කියන්නේ කිලෝග්‍රෑමෙන් 10න් පංගුවක්. ඒ නිසා ඊට අවශ්‍ය ශක්තිය ජූල් 4.2ක් ප්‍රමාණ. ජලය ග්‍රෑම් එකකට ජූල් 4.2ක් දුන්නොත් උෂ්ණත්ව නැග්ම සෙල්සියස් 1ක් වෙනවා. ඒ නිසා කිලෝග්‍රෑමයට අර්ථ දක්වන්නත් පුළුවන්. ඔබට කැමති නම් ග්‍රෑමයක් සඳහාද මෙය අර්ථ දක්වන්න පුළුවන්. අපි ඊළඟට පළවෙනි ගාන බලමු. පළවෙනි ගාන බලමු. මෙන්න මේ ගාන බලන්න. මෙන්න මේ පළවෙනි ගාන බලමු. ලෝහ කැබැල්ලක් අණුවට රත් කරලා තියෙනවා. ලෝහ කැබැල්ල සෙල්සියස් 90ට රත් කරලා තියෙනවා. ඒක දානවලු බඳුනකට ජලය සහිත කැලරි මීටරයකට දානවලු. මේක ජලය අර්ධ වශයෙන් පුරවලා මෙන්න මේකට දානවා. මෙන්න මේ වස්තුව. මෙයා මේකට දානවා. එහිදී ජලයේ පැවති උෂ්ණත්වය ගැන තොරතුරක් තියෙනවා. සෙල්සියස් 30ක උෂ්ණත්වයේ පවතින. ඒ මිශ්‍ර කිරීම නිසා පද්ධතිය පත් වෙනවලු සෙල්සියස් 60කට. අපි හිතමු මෙතනදී කැලරි මීටර ස්කන්ධය mc විශිෂ්ටතාවත cc නම් ජල ස්කන්ධය mw විශිෂ්ටතාවත cw නම් අවසානයේ මේ උණුසුම් වස්තුව 60ට පත් වෙන්න ඕන. ජලයත් 60ට බඳුනත් 60ට. එතනදී වස්තු ස්කන්ධය m කියලා ගත්තොත් විශිෂ්ටතාවත c කියලා ගත්තොත් එයා පිටකල තාපය ලියපන් mc වරක් 90 ඍණ 60යි. ඔය ශක්තිය ලබා ගන්නවා කැලරි මීටරයයි ජලයයි. උෂ්ණත්ව වෙනස් වෙනවා 60 දක්වා 30 සිට. ඔන්න පළමු අවස්ථාවට තර්කයක් ලිව්වා. ඊට පස්සේ කියනවා පළමු ලෝහ කැබැල්ලේ ස්කන්ධයෙන් අඩකට සමාන එකෙක් දැම්මොත් මොකද වෙන්නේ? මෙතන m දැම්මේ දැන් දාන්නේ මෙතනට මුල් ස්කන්ධයෙන් අඩක්. අර මුල් තත්ත්වයේ පැති බඳුනකට m බෙදීම දෙකක් දානවලු. m බෙදීම දෙකක්. එයා ඉන්නේ අර කලින් උෂ්ණත්වයමයි. එතකොට දැම්මොත් සමීකරණයක් m බෙදීම 2යි c වරක් අපි හිතමු පත්වන උෂ්ණ තීට නම් අණුවරණ තීට සමානයි කැලරි මීටරයයි ජලයයි ලබාගත් තාපය. අපි ඒගොල්ලෝ පත්වෙච්ච උෂ්ණත්වය තීට කියලා ගත්තොත් 30 සිට තීටට නගින්නේ. 30 සිට තීටට නගින්නේ. ඒ නිසා අපිට පුළුවන් මේක දෙවෙනි සමීකරණය කියලා දාගන්න. එකක් බෙදුවොත් අනෙකෙන් එනවා 90 ඍණ 60 බෙදීම 90 ඍණ තීටා මේ දෙක ඉර යට දෙක උඩට යනවා. සමානයි 60 ඍණ 30 බෙදීම තීට ඍණ 30යි. මෙන්න මේක සුළු කරලා පුතා ඔයාලට පුළුවන් පද්ධතිය පත්වන උෂ්ණත්වය හොයාගන්න.
ඔන්න ක්‍රමය. මුලදී පාවිච්චි කරේ M ස්කන්ධයක්. මෙතන තියෙන්නේ M බෙදීම දෙකක් උෂ්ණත්වය 90යි. මෙතන තියෙන්නේ M ස්කන්ධයක්. එතකොට ස්කන්ධය අඩක් වෙලා හැබැයි C වෙනස් වෙන්නේ නැහැ. පත් වෙන උෂ්ණත්වය අපි තීට කියලා ගත්තා. මේ තියෙන පත් වන උපරිම උෂ්ණත්වය අපි සලකමු තීට කියලා. එතකොට උණුසුම් වස්තුව පිටකල තාපය මේ තියෙන්නේ. පිටකල තාපය. මේ තියෙන ජලය සහ කැලරිමීටර ලබාගත් තාපය. එතකොට ලබාගත් ටික පිටකල ටිකට සමාන කරලා ඔබට පුළුවන් සමීකරණ ව්‍යුත්පන්න කරන්න. මෙතනදී ජල භාජනය කලින් මුල් ස්කන්ධයමයි බඳුනම නිසා අපිට දකුණු පස මේ පරාමිති ටික වෙනස් වෙන්නේ නැහැ. වම් පස C වෙනස් වුන්නේ නැහැ. මේ M විතරයි වෙනස් වෙන්නේ. මෙතන M වෙනුවට මෙතන M බෙදීම දෙකක් ආදේශ කරනවා. කලින් 60කටපත් වුණා. දැන් උෂ්ණත්වය අහන්න අපි ඒක දන්නේ නැහැ. ඒ නිසා පත් වෙන උෂ්ණත්වය තීට. මෙතන ජලය 30 සිට තීටාට නැගිද්දී උණුසුම් වස්තුව 90 සිට තීටාට උෂ්ණත්වය බස්ස ගන්නවා. සිසිල් කර ගන්නවා. ඒ අනුව ඔබට පුළුවන් අවශ්‍ය උෂ්ණත්වය හොයාගන්න. මෙතනත් මතක තියාගන්න පුතා පිටකල ටික ලබාගත ටිකට සමාන කරා ශක්ති හානියක් සිදු නොවේයයි සලකා. ශක්තිය හානි නොවේ නම් මුකුත් තොරතුරක් නැතිව අපි උපකල්පනය කරමු ශක්ති හානියක් සිදු නොවෙච්ච බව. ශක්ති හානියක් සිදු නොවෙච්ච බව. තව ගානක් බලමු. මේ ගණන් සරල ගානක්. දිය ඇල්ලක උස දීලා තියෙනවා. දිය ඇල්ලක උස දිනකොට අපි දන්නවා විභව ශක්තියක් ලැබෙනවා උස මත පදනම්ව mgh. ඔන්න ඔය විභව ශක්තිය ඒ ජලය ඉහළ සිට වැටෙද්දි ගාන කියනවා තාපයේ බවට පරිවර්තනය වුණාලු. අපි ඒක සමාන කරමු mc ඩෙල්ටා තීටාට. m ට m කපල යනවා g 10යි මීටර 21ක් උසක සිට අතහරිද්දී c ජලයේ 4200 වැඩි කිරීම ඩෙල්ටා තීටා. ඔබට මේකෙන් පුළුවන් උෂ්ණත්ව නැත්ම හොයාගන්න 10 වැඩි කිරීම 21 බෙදීම 4200 කගේ. මෙතන අපි කරේ විභව ශක්තිය අඩුවීම. මේ තියෙන විභව ශක්තිය අඩුවීම. සමාන කරන තාප ශක්තිය බල පරිදම සහ තාප ශක්තියට. ශක්ති සංසිඳීමේ අනුව ශක්තිය මවන්නත් බෑ නසන්නත් බෑ. ශක්තිය එක් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයකට මාරු වීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතනදී ජල කඳ මීටර 21ක් ඉහළ උසක පවතින විට එය සතුව පවතින විභව ශක්තියක්. විභව ශක්තිය අර්ථ දක්වන්නේ ඔබ කවුරුත් දන්න mgh වලින්. m කියන්නේ ඔබ සලකන ස්කන්ධ, h කියන්නේ තෝරාගත් මට්ටමකට සාපේක්ෂව කවර උසකින්ද පවතින්නේ අන්නේ උස. මෙතන මීටර 21ක් උසක සිට වැටෙන නිසා අපි ඒ ඉහළ ස්ථාන තියෙන උස මීටර 21ක් සේකම්. මීටර 21ක් ආදේශ අපිට පුළුවන් එම 21ක උස වැටෙද්දී එම මට්ටමේ සිට පරිවර්තනය වෙච්ච විභව ශක්තිය හොයාගන්න. ලේසි ගානක්. අපි තව ගානක් බලමු මේ විදියට. තවත් ගානක් බලමු. මේ 27 වෙනි ගාන බලමු. 27 වෙනි ගාන බලමු. විසිහත් වෙනි ගානේ බලන්න ස්කන්ධය m හා
එම්බෙදීම දෙකක් වන ද්‍රව දෙකකට ස්කන්ධයේ එමුයි එම්බෙදීම දෙකක් වන ද්‍රව දෙකකට එකම තාප ශක්තියක් සපයනවලු. මෙයාට දෙනවා ඩෙල්ටා Q නම් මෙයාටත් දෙනවා ඩෙල්ටා Q. හැබැයි මෙතන M මෙතන M බෙදීම දෙක කගයක්. Aහි විශිෂ්ටාවදාරතාව Bහි විශිෂ්ටාවදාර හරි අඩක්ලු. මෙයාගේ C කියලා ගත්තොත් Aහි විශිෂ්ටාවදාරතාව B ගෙන් හරි අඩක්ලු. A හා B ගේ උෂ්ණත්ව වැඩිවීම. අපි Aට දැම්මොත් Aට දෙන තාප ශක්තිය ඩෙල්ටා Q සමානයි M C බෙදීම දෙවරක් උෂ්ණත්ව වැඩිවීම θ A කියලා ලියන්න. Bට දැම්මොත් දෙන තාපය ඩෙල්ටා Qමයි M වෙනුවට M බෙදීම දෙකයි. එහෙම නේද? ස්කන්ධයේ M හා M බෙදීම දෙකක් වන AB වස්තු දෙකක් තියෙනවා. A විශිෂ්ටාවදාරතාව B ගේ මෙන් හරි අඩක්. ඒ නිසා මෙතන C වරක් උෂ්ණත්ව නැග්ම θ A කියලා ගත්තොත් ඔබට පේනවා මේ අවස්ථා දෙකේ පොඩි සම්බන්ධයක්. ඒ තමයි දීපු තාපශක් සමානයි MC රේට දෙක තියෙන නිසා මෙතනින් පේනවා θ A සමානයි θ B වෙන්න. මේක 1 හා 2 නම් 1 සමාන කරොත් 2ට mm කපලා cc කැපිලා උත්තරයක් එනවා. ඔය වගේ පිටකල සහ ලබාගත් තාප සමාන කර ඔබට පුළුවන් අර ඩෙල්ටා Q සමානයි MC වරක් ඩෙල්ටා θ සමීකරණයෙන් ලබා දුන් තාපය MC ට සමාන කරලා හරි පිටකල තාපය MC ට සමාන කරලා හරි උත්තරයක් ගන්න. මෙතනදී ඔබ මෙතනට ධන අගයක් ආදේශ කරොත් මෙතන අන්තරය ආදේශ කරද්දී ධන අගයක් වනසේ වැඩි එකෙන් අඩු එක අඩු කරලා ආශ කරගන්න. ඔබ මෙතනට ජූල් 100ක අගයක් ආවොත් මෙතනට ආශ කරන්න ඕන ධන උත්තරයක්. මොකද ඍණ උත්තරයක් ආශ කරලා 100ක් ගන්න බෑ දෝෂසහගතයි. නිසා පරිස්සමෙන් දත්ත ආදේශ කරන්න ගාන හදන්න. දැනට මෙම මිශ්‍ර කිරීම යටතේ ඔය වීඩියෝ නරඹන්න. මේකෙන් පස්සේ මම ඊළඟ වීඩියෝවෙන් නිව්ටන්ගේ සිසල් නියමය සහ සංවහනයෙන් තාපහානීම් ගැනයි කතා කරන්නේ. ඔබ උනන්දුවෙන් ආසාවෙන් මේක ඉගෙන ගන්න උත්සාහ කරන්න. එමගින් ගොඩක් වාසි ලබා ගන්න පුළුවන්. මෙහිදී මේ දක්වා මෙම පාඩම රාශියක වීඩියෝ කිහිපයක් කරලා තියෙනවා අංක පිළිවෙලින්. ඔබට පුළුවන් එම වීඩියෝ පිළිවෙල නැරඹීම මගින් මෙම තාපයේ පාඩම අඩුම මිල මුදලක් වැය කිරීමෙන් තොරව අවම පිරිවැයක් යටතේ සිදු කරමින් ඔබගේ තවත් පාඩමක් සම්පූර්ණ කරගන්න. ඔබට ජය.